ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අපි පහුගිය දේශනාව නතර කරන්නට යෙදුනේ මේ නොහික්මුණු හිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලබා දුන්න උදාහරණයක්. ඒ උදාහරණය තමයි නොහික්මුණු ගොනෙක් රතයක බැඳහම කොහොමද කියන උදාහරණය. හික්මිලා නැත්තම් එයා රතයක බැඳහම ඒ රතේ පාලනය කරන්න කොහොමද ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ වාගේ මේ නොහික්මුණු හිත භාවනාවට යොමු කළාට භාවනාව වඩන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා හිත මනාව හික්මවා ගන්න කියන කාරණාව අපි සිහිපත් කළා. එhmenan අද දේශනාව අපි එතන ඉඳලා පටන් ගන්නවා. පින්නතනේ මේ ආනාපාන සතිය පටන් ගන්නකොට මුහුණ දෙන්න ලැබෙන ප්‍රශ්නයක් ඒක. නොහික්මුණු හිත භාවනාව වඩන්න පටන් ගත්තට සූදානම් වුණාට හැම වෙලාවෙම දුවනවා. ඒක තමයි හිතේ හැටි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මට විතරද එහෙම වෙන්නේ? අනික් අය අපූර්වට මේ භාවනාව කරනවද වඩනවද? මට විතරද මේ দমনය කිරීම කරගන්න බැරි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. ඒක මුලින් පටන් ගන්න හැමෝටම හැටි. ඒක හිතේ ස්වභාවය. ක්‍රමානුකූලව තමයි ඒ හිත පාලනය වෙන්න පටන් ගන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මාර්ගයේ නෙමෙයි අපේ හිත හැම වෙලාවෙම දුවන්නේ. අපේ හිත හැම වෙලාවෙම දුවන්නේ මේ පංචකාම සම්පත් පිටිපස්සේ. කාලාන්තරයක් තිස්සේ මේ හිත දීවෙම ඒ පිටිපස්සේ. දැන් කෙනෙක් අවුරුදු 30න් මේ භාවනාවට එළඹෙන්න හදනවනම් 50න් එළඹෙන්න හදනවනම් ඔහු භාවනාවට සූදානම් වෙන්නේ අවුරුදු 50ෙදී. අවුරුදු 50ක් වෙනකම්ම මේ හිත කොහෙද ගියේ? අවුරුදු 50ක්ම මේ හිත පංචකාමයට එක තමයි ගමන් කෙරුවේ. ඉතින් අවුරුදු 50ක්ම පස්කම් සුවයත් එක්ක දුවපු මේ හිත එකපාරම අල්ලලා හදලා තියාගන්න හැදුවට ඒක කරන්න එකපාරම මේ වැඩේ කරන්න අමාරුයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ නෙමෙයි අපේ හිත දුවන්නේ කියලා සඳහන් උනේ මේත් එක්ක. එhmenan නියම මාර්ගයෙන් වෙන් වෙලා වැරදි මාර්ග වලින් හිත දුවවන්නේ නැතුව නියම මාර්ගයට මේ හිත ගන්න ක්‍රමානුකූලව හිත හදන්න වෙනවා. සංවර කරන්න වෙනවා. ඒ හිත දුවන හැටි, හිත පාලනය කරන හැටි, හිත පාලනය කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරපු අපූර්ව උදාහරණයක්. ඒ උදාහරණයේදී සඳහන් කරනවා සේයතාපි නාම ගෝපෝ කූට දේමියා සබ්බං කීරං පිබිත්වා වජතං කූට වච්චං. එහෙම සඳහන් කරන්නේ යම්සේ කපටි දේනුවකගෙන් සියලු කිරිබී වැඩුණ. කපටි දේනුවකගෙන් සියලුම කිරිබීල වැඩිච්ච වස්සෙක් පිළිබඳව සඳහන් කරනවා. කපටි වස්සෙක්, කපටි දේනුවකින් කිරිබීල වැඩිච්ච කපටි වස්සෙක් দমনය කරන්න ඕන වුණාම මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව. ඒ නිසා සඳහන් කරනවා දෙනගෙන් ඉවත් කරනවා මුලින්ම. මේ ගෝපල්ලා මේ දෙනගෙන් ඉස්සල්ලාම පැටිය ඉවත් කරනවා. දේනුනෝ අපනේත්වා දෙනගෙන් පැටිය ඉවත් කරනවා කියන එක දේනුනෝ අපනේත්වා කියලා සඳහන් කරනවා. ඇයි එතකොට මේ කූට දේනුව නැත්නම් ගොපල්ලට තමන්ගේ කිරි මේ කූට දේනුව කියලා කියන්නේ ඇයි කියලා සඳහන් කරන්නේ. මෙයාට කූට දේනුව කියලා කියන්නේ මේ දෙන ගොපල්ලට කිරි දෙන්නේ නැහැ. එයා කිරි දෙන්න හදනකොට කිරි හංගනවා. පැටියා ලං වෙච්ච ගමන් ආයෙ කිරි මුදා හරිනවා. පැටියත් ඒ වගේම කපටි. ඒකයි මෙතන කූට දේමියා කියලා කිව්වේ. ගොපල්ලට කිරි දෙන්නේ නැහැ, හංග ගන්නවා. පැටිය ආපු ගමන් පැටියට කිරි දෙනවා. ඒ නිසා
ගොපල්ලාට තමන්ගේ කිරි දෙන්නේ නැති හින්දා මේ ගොපල්ලා කරන්නේ මේ පැටිය දැන් වැඩියෙන් කිරි බීලා මෙයා හොඳට වැඩිලා ඉන්නේ. මෙතන පැටිය කියලා කිව්වට දැන් මෙයා තරුණයි. තරුණ වස්සෙක් ගැන මේ සඳහන් කරන්නේ. එහෙම නිසා මේ වසුපැටියා නොහික්මුණු ආකාරයෙන් හැදෙනවා. අන්න එයා দমনය කරන්න අමාරුයි. නොහික්මුණු ආකාරයෙන් හැදෙන්නේ. දැන් අම්මත් කපටි පුතත් කපටි. දැන් මෙයා හොඳට කිරි බීලා ශක්ති සම්පන්නයි. ඉතින් දැන් හරිය නොහික්මුණු සතෙක්. ඒ වසුපැටියට කියන්නේ කූට වච්ච කියලා. එයත් කපටිනේ. ඉතින් කූට දේමියා කූට දෙන පුතාට කියන්නේ කූට වච්ච. කපටි වස්සා. කූට වච්ච කියලා මෙතන සඳහන් කරන්නේ පැහැදිලි කරනවා මේ වසුපැටියෙක් නෙමෙයි තරුණ වස්සේ. මෙයා දැන් පුංචි නෑ. කිරි බීලා හොඳට හැදිලා. මොහු দমনය කරන්න ඕන වුණාම මුලින්ම කරන්නේ එළදෙනකින් වෙන් කරනවා. එළදෙන ගාවට යවන්න නැතුව තියන්න නැතුව එළදෙනකින් වෙන් කරනවා. එහෙම වෙන් කරලා එක කොනක මහත් වූ ස්තම්භයක් හිටවනවා. ලොකු කණුවක් එළදෙනකින් ඈත් කරලා හිටවලා මේ වහුපැටියා ඒකේ ලණුවකින් බඳිනවා. වස්සා ඒකේ ලණුවකින් බඳිනවා. ඉන්පසු තරුණ වස්සා එහෙ මෙහෙ දඟලලා පලා යන්න උත්සාහ කරනවා මේ කණුව ගලවගෙන යාට දුවන්න ගලවගෙන යාට දුවන්න බැරි නිසා බොහොම සවිමත් කඹයකින් තමයි යා බැඳලා තියෙන්නේ. ඒ නිසා මේ වසුපැටියා කරන්න දෙයක් නැති නිසා වෙහෙසටපත් වෙනවා. කණුව ගාව දඟලලා වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙලා ඉන්පසුව කණුව ළඟට ඇවිල්ලා එක්ක කණුව ගාව ඉඳ ගන්නවා නැත්නම් කණුව ගාව නිදා ගන්නවා. මොකද එයාට වෙන කරන්න දෙයක් නැහැ. මේකෙන් ගැලවිලා යන්නම පුළුවන් කමක් නැහැ. මෙන්න මේ ආකාරයට භික්ෂුව විසින් රූපාදී අරමුණු රස පාලනය කරලා නැත්නම් රූපාදී අරමුණු සහ රස විඳ වැඩිච්ච මේ හිතත් හික්මවන්න බෑ ලේසියෙන්. හැම වෙලාවෙම අර අරමුණු ඔස්සේම දුවන්න දඟලනවා. අන්න ඒ නිසා මේ හිත দমনය කරන්න කැමති වෙච්ච භික්ෂුව රූපාදී අරමුණු වලින් හිත ඉවත් කරලා අරඤ්ඤං වා රුක්ක මූලං වා ශුඤ්ඤාගාරං වා කියන මේ විශේෂ ස්ථාන වලට යනවා. රූපාදී අරමුණු වලට මේ හිත දුවන්න දෙන්නේ නැතුව අරඤ්ඤං වා රුක්ක මූලං වා ශුඤ්ඤාගාරං වා කියලා මේ සඳහන් කරපු විශේෂ ස්ථාන වලට යනවා. එහෙම ගියහම මේ ඇහැට ගෝචර වෙන දේවල් මේ নানা ආකාර දේවල් ගෝචර වෙන්නේ නැහැ. নানা ආකාර ශබ්ද කනට ඇහෙන්නේ නැහැ. විවිධාකාර රස හොයා දිව ගමන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපේ ගෙදර ඉන්නකොට මොනවා හරි අපිට කටේ දාගන්න හිතෙනවා. ඒ හැම තැනම තියෙනවා. ඒ නිසා මොනවා හරි කටේ දාගන්නම හිතෙනවා. නමුත් එළියට ගියාම එහෙම නැහැ. ඒ නිසා එදාට හරියට පාලනය වෙලා තියෙන්නේ නැති හින්දා. එහෙමනම් දැන් අර අරණ්‍යයකට රුක්ක මූලයකට අරන් ගියාට පස්සේ මේ දිවට නාසයට කනට අවශ්‍ය දේවල් එතන නැති නිසා මෙයාට ඉබේම සිද්ධ වෙනවා පාලනය වෙන්න. ඒ නිසා තමයි මේ විශේෂ ස්ථාන වලට යන්නේ. එන සඳහන් කරනවා සමාජය තුල අරමුණු බහුලයි. ඒ අරමුණු වලට අපි ඇලිලා ගැලිලා ඉන්න තාක්කල් අපේ හිත නිදහස් කරගන්න එක ඒ තරම් පහසු නෑ. අන්න ඒ නිසා තමයි අරඤ්‍ය රුක්ක මූල ශුඤ්ඤාගාර කියලා මේ ස්ථාන වලට සඳහන් කරන හිත দমনය කරගන්න මේ තැන්වල හරි පහසුයි. එහෙම සුදුසු ස්ථානයකට පිවිසිලා එහි ආස්වාස ප්‍රාස්වාස යන ස්තම්භේහි සති යොත්තේන බන්දිතබ්බා සිහිය නැමැති දැඩි රැහැණින් මේ ආස්වාස ප්‍රාස්වාස බැඳිය යුතුයි. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස කරනවා හොඳ සිහියෙනුයි ඉන්නේ. කොතනද සිහිය තියෙන්නේ? ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව. එතකොට නිමිත්ත තමයි අරමුණ තමයි මෙතන සිහියේ තියාගන්නේ. එහෙනම් නිමිත්ත මේ ආස්වාස ප්‍රාස්වාස ගැටෙන තැන. එහෙනම් දැන් මේ සති රැහැණින් බැඳා
කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස දැන් සිද්ධ වෙනවා. අපිට සතිය නැති හින්දා අපි මේ වෙන අරමුණක ඉන්නවා. දේශනාව අහනවා. ආස්වාස ප්‍රාස්වාස කරනවාද කියලා සිහිය නැහැ. සති රැහෙනින් ඒක බැන්දහම එහෙනම් අපි ඊට පස්සේ බලන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස ගැන විතරයි. හිතට එළියට යන්න දෙන්නේ නෑ. සතිය රැහෙනින් බඳින නිසා සඳහන් කරනවා සති යොත්තේන බන්දිතබ්බා. සිහිය නැමැති දැඩි රැහෙනින් බැඳිය යුතුයි. එහෙනම් මෙය හරියටම කරන්න නම් මේ සාමාන්‍ය ලෝකෙන් වෙන් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. සාමාන්‍ය අපි දකින ලෝකෙන් වෙන් වෙන්න ඕන ලෞකික ලෝකෙන්. ඊළඟට සඳහන් කරනවා මව සමග සිටි වස්සා මවගෙන් වෙන් කළා වගේ ඉන්පසු ඈත කෙරවලක සවිමත් කණුවක් හිටවනවා වගේ ආස්වාස ප්‍රාස්වාස කියන අරමුණ දැඩිව පොළවේ හිටවන්න ඕනේ. ඒ කියන්නේ මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පිළිබඳව දැඩියම සිහිය පවත්වන්න ඕනේ කියන එකයි දැඩිව පොළවේ හිටවනවා කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස තමයි දැන් ස්තම්භයේ බවට පත් වෙන්නේ. එනිසා සඳහන් කරනවා ලිහිල් දෙයක් ගැන සඳහන් කරන්නෙම නෑ මෙතන කියලා. දැඩිව සිහිය නැමැති රැහෙනින් බැඳලායි තියෙන්නේ. ආස්වාස ප්‍රාස්වාස නැමැති ස්තම්භයේ සිහිය නැමැති රැහෙනින් බැඳලා තියෙනවා. මේ සිහිය නිසාම මේ එක ඉන්ද්‍රියකටවත් දුර දුවන්න ඉඩ දෙන්නේ නැහැ. මෙයයි ඒ උදාහරණය කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා දුවන්නේ නෑම නෙමෙයි. රැහෙනින් බැඳලා ස්තම්භයේ හිටවලා රැහෙනින් බැඳලා තිබුණාට දුවන්නේ නෑම නෙමෙයි දුවනවා. හැබැයි දිගට දුවන්න බෑ කණුවේ බැඳලා හින්දා. කොහෙදීවත් කණුව වටේට ඉක්මනට එන්න සිද්ධ වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. එහෙනම් භාවනා කරන කෙනා දැනගන්න ඕනේ තමන්ගේ හිත ශබ්ද වලට දුවනවා. ශබ්ද අහුනහම ශබ්ද වලට දුවනවා. ඇඟේ තියෙන වේදනාවල් වලට හිත දුවනවා. භාවනාවට වැඩි වෙච්චාම පිටපැත්තේ ශබ්දත් ඇහෙනවා. සමහරලාට කකුල් වල කොන්දේ වේදනාවලු දැනෙනවා. ඒ තැන් වලටත් මේ හිත දුවනවා. කරන්න තියෙන වැඩ මතක් වෙනවා. මට කරන්න තියෙන වැඩ මතක් වෙනවා. කරපු වැඩත් මතක් වෙනවා. කරන්න තියෙන වැඩත් මතක් වෙනවා. කතා කරපු දේවල් කතා කරන්න තියෙන දේවල් මතක් වෙනවා. ඉතින් මේ වාගේ තැන් වලට භාවනාවට වාඩි වෙලා ඉන්නකොටත් හිත දුවනවා. නමුත් නැවත සිහිය ඇවිල්ලා නැවත මතක් වෙනවා මම භාවනා කරමින් ඉන්නේ කියලා. ආයෙත් එළියට ගියපු හිත ආයෙත් ගෙනල්ලා ආයෙත් ආස්වාස ප්‍රාස්වාස දිහා බලනවා. ආයෙත් විනාඩියක්වත් යන්නේ ආයෙත් යනවා. නමුත් ආයෙත් අපි කියනවා මේක තමයි මුල ස්වභාවය. ඉතින් මෙහෙම වෙවි ටික තමයි සිහිය පවත්වමින් ලං කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් කාගෙත් මුලින් හිත විසිරෙන්න පටන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඒක මේ සිතේ ස්වභාවය කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ පොළවේ හිටවලා තියෙන ස්ථාවරක කණුවක දැඩිව බැඳලා තියෙන වස්සේ. එහෙම නැත්නම් දුවන නමුත් රැහෙනේ දුරට විතරයි මේ වස්සට දුවන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ සිහියෙන් ඉන්න හිත භාවනාවට යොමු කරලා තියෙන හිත එළියට යනවා. නමුත් පස්සේ සිහිය එනවා. දැන් නිකන් ඉන්න වෙලාවට නම් කල්පනාවකට වැඩිච්චාම සමහරලාට අපිට පැය භාගයමාර එක දිගට එක අරමුණේ අපි කල්පනා කරනවා. මේ වෙලාවේ එහෙම වෙන්නේ ටික වෙලාවක් යනකොට මතක් වෙනවා මම මොකද්ද කරන්නේ කියලා. ආයෙත් අරමුණට එනවා ආයෙත් පිටට යනවා. ඉතින් අර රැහැනකින් බැඳලා නිසා වස්සට නිදහසේ දුවන්න ඉඩ නෑ වගේ අපි භාවනා අරමුණට යොමු කරන්න හදන නිසා හිතට නිදහසේ දුවන්න ඉඩකුත් නෑ. කොහොම හරි මෙයා ලං කරලා දමනය කරන්න අවශ්‍යයි. ඊළඟට සඳහන් කරනවා ਸਰවාකාරයෙන්ම ගැළපෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දහසෙම දේශනා කළ උපමාවක් මේක. මේ සඳහන් කරන උපමාව භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු උපමාවක් කියලා. එහෙනම් මේ උපමා අනුගමනය කරනවා නම් භාවිතා කරනවා නම් ඒක හරියටම හරි එක දිහා බලන එක. ඒ නිසානේ අපි සඳහන් කළේ කලින් දවසක
කර්මස්ථාන ගන්නවා නම් භාග්‍යතුන් වහන්සේ විතරයි කියලා. ක්‍රමක්‍රමයෙන් පැහැදිලි කළේ ඒකයි. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා නම් භාග්‍යතුන් වහන්සේගෙන් විතරමයි. එහෙම වුණොත් ඊටාම ඉක්මන් මේ ගමන මොකද පුද්ගලයාගේ සුදුසුකම් ඔක්කොම බලලා තමයි ඒ කර්මස්ථානේ හම්බ වෙලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා භාවනාවට පටන් ගන්න උත්සාහ කරන හැමෝටම මුලින් ලැබෙන අත්දැකීමක් තමයි මේ හිත එනවා යනවා කියන එක. හැම කෙනෙකුටම පටන් ගන්නකොට ලැබෙන අත්දැකීමක් කියලා පැහැදිලි කරනවා. ඒ නිසා පෙර බහුලව පුරුදු පුහුණු කරලා තිබ්බ දේවල් අපි ඒකයි සඳහන් කළේ අවුරුදු 50න් නම් භාවනාව පටන් ගත්තේ අවුරුදු 50ක්ම පුරුදු පුහුණු කරපු දේවල් ඔක්කොම අතහැරලා අවුරුදු 50ෙදි අලුත්ෙන්ම පුරුදු කරන්න හදන දෙයක් තමයි මේ භාවනාව කියන්නේ. එතකොට ඉතින් ඒක අලුත්නේ. මම ඒකට හරීම ආධුනිකයි. මම ඒ වැඩේට තවම ලදරුවෙක්. අර වැඩ වලට නම් මම හොඳම ප්‍රවීණයෙක්. නමුත් මේ වැඩේට ලදරුවෙක්. ඒ නිසා ඒ කාරණාව පටන් ගන්න ටිකක් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. හිත දුවනවා. නමුත් ක්‍රමයෙන් හිත මෝරලා මට එතෙන්ට ඉක්මනට එන්න අවස්ථාව හදාගන්න පුළුවන්. ඒක ඉතින් අර මුලින් සඳහන් කරපු නානත්ත් කාය නානත්ත් සංඥා. එක එක පුජ්‍යලයාගේ සංඥා නානත්වයට අනුව වෙනස් වෙනවා. කර්ම ශක්තියට අනුව වෙනස් වෙනවා. සමහර කෙනෙකුට ඉක්මනට වැඩෙනවා. සමහර කෙනෙකුට කල් ගිහිල්ලා වැඩෙන්නත් පුළුවන්. ඊළඟට සඳහන් කරනවා උපනිෂීදති. මේ උපනිෂීදති කියන්නේ මොකද්ද කියලා සඳහන් කරනවා. හොඳින් ඉඳ ගන්නවා. උපනිෂීදති. භාවනාවට හොඳින් ඉඳ ගන්නවා. ඊළඟට උපචාර මට්ටම් වලට උපනිපජ්ජති කියලා සඳහන් කරනවා. උපචාර මට්ටම් වලට උපනිපජ්ජති කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ ළඟ හොඳින් නිදා ගන්නවට. ඒ කියන්නේ ඊ타ත්ම සංසිඳන ස්වභාවයෙන් ඇලවෙන්නේ. එහෙම නැත්නම් ඉඳ ගන්නවට වඩා දේවල් අත්හැරීම පිළිබඳව සඳහන් කරනවා. ඉඳ ගන්නවට වඩා දේවල් අතහරින්න ඕනේ ඇලවෙන්න. ඉඳ ගන්නවට වඩා දේවල් අත්හරින්න ඕනේ ඇලවෙන්න කියන කාරණාව සඳහන් කරනවා. මේ භාවනා ආසනයයි පැහැදිලි කරගන්න හදන්නේ. ඒ නිසා සඳහන් කරනවා උපනිෂීදති කියන්නේ හොඳින් ඉඳ ගන්නවට ළඟින් ඒක සමානකරන උපචාර මට්ටම් වලට හොඳින් ඉඳ ගන්නවා කියන කාරණාව. උපනිපජ්ජති කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ ළඟ හොඳින් නිදා ගන්නවට. ආස්වාස ප්‍රාස්වාස අරමුණ ළඟ හොඳින් නිදා ගන්නවා කියන්නේ අරමුණ ළඟ ඉන්නවා කියන එකටයි. ඒ කියන්නේ ඊටාම සංසිඳන ස්වභාවයෙන් ඇලවෙන්නේ. එනම් ඉඳ ගන්නවට වඩා දේවල් අත්හරින්න ඕනේ ඇලවෙන්න කියන කාරණාව. ටිකක් ඇලවිලා ඉඳ ගන්නවට වඩා බොහෝ දේවල් අතහැරලා තමයි නිදහසේ ඇලවෙන්නේ කියන කාරණාව සඳහන් කරන්නේ. යම් කටයුත්තක් තදින් ඔළුවේ තියෙනවා නම් නිදා ගන්න බෑ. දැන් ඒ කාරණාව අපිට පැහැදිලි වෙනවා ඉස්සෙල්ලා පැහැදිලි වුනේ නැත්තම්. යම් කාරණාවක් තදින් හිතේ බලපාලා තියෙනවා නම් ඒ පුජ්‍යලයට නිින්ද යන්නේ නැහැ. කල්පනාව වැඩි නිසා. ඒ නිසා ඇවිදිනවා, ඉඳ ගන්නවා, ආයෙ ටිකක් ඇවිල්ලා ඇලවෙන්න හදනවා, ආයෙ බෑ, ආයෙ ඇවිදිනවා, නැත්තම් සක්මන් කරනවා වගේ වටේට යනවා. නිින්ද යන්නේ නැති හින්දා. ඇයි ඒ කාරණාවක් තදින් හිතේ ඇලිලා තියෙන නිසා, ඔළුවේ තියෙන නිසා. එතකොට එහෙම නිදාගෙන හිටියාම මේ කාරණාවක් හිතේ තියාගෙන යාට ඉඳ ගන්න හිතෙනවා. නිින්ද යන්නේ ඉඳ ගන්න හිතෙනවා. එහෙමනම් කටයුතු බොහෝ ගණනක් අතහැරිය නිසා තමයි නිදා ගන්න හිතෙන්නේ. අන් එකයි මුලින් සඳහන් කළේ ඉඳ ගන්නවට වඩා බොහෝ දේවල් අත්හරින්න ඕනේ නිදා ගන්න කියලා කිව්වේ හිත සැහැල්ලු කරලා නිින්දට යන්න ඕනේ. එහෙම නැත්නම් සමහරවිට හීනෙන් බය වෙනවා, කෑ ගහනවා, කර හිටපු වැඩ පිළිබඳව හීනෙන් කියනවා, සංසිඳිලම ගිහිල්ලා නෑ. හැබැයි හීනෙන් කියනවා කියන්නේ නිින්දක්මත් නෑ එතන. අඩ නිින්දක් තමයි තියෙන්නේ. නිින්ද යනු සෑහන අත්හැරීමකට පසුව ලැබෙන දෙයක්.
අපි කවදාවත් හිතාපු නැති අපේ නිින්ද පිළිබඳව මහ පුදුම දේවල් තමයි පැහැදිලි කරලා තියෙන්නේ. සෑහෙන අත්හැරීමකට පස්සේ තමයි මේ නිින්ද කියන එක ලැබෙන්නේ. සමහර කෙනෙකුට නිින්ද යන්න උඟ වෙලා යනවා. ඒකට හිත නිදහස් කෙනෙකුට බොහෝම ඉක්මනට නිින්ද යනවා. හිත නිදහස් නිසා. හැබැයි අවදි වෙන්නත් එහෙමයි. බොහෝම ඉක්මනට නිින්ද යනවා. ඊටාම ඉක්මනින් අවදි වෙනවා. අවදි වුණාමත් නිදිබර ගතිය දැනි කම්මැලිකම් මොකවත් නැහැ. මේ නිදහස් මානසිකත්වයක් තියෙන කෙනෙකුට. එහෙනම් මෙතන සඳහන් කරනවා අත්හැරීම අඩු වුණොත් ඉඳගන්න හිතෙනවා. ඒ නිසා මේ පරිකර්ම උපචාර අර්පණා කියන මට්ටම් තුනෙන් උපචාර මට්ටමට තියෙන උදාහරණය තමයි මේ වස්සා කණුව ළඟ මනාකොට නිදා ගැනීම. නිසා මෙතන පැහැදිලි කරනවා අත්හැරීම අඩු වුණොත් ඉඳගන්න හිතෙනවා. ඒ නිසා වස්ස භාවනාවේ තියෙන පරිකර්ම උපචාර අර්පණා කියන මට්ටම් තුනෙන් උපචාර මට්ටමට තමයි මේ වස්ස කණුව ළඟ මනාකොට නිදා ගැනීම. උපචාර මට්ටම. ඊළඟට අර්පණා වලට ඇති උදාහරණය තමයි ඒ කණුව ළඟ මනාකොට කණුව ළඟ හිඳ ගැනීම උපචාර මට්ටමයි. මනාකොට කණුව ළඟ නිදා ගැනීම අර්පණා මට්ටමයි. ඒ නිසා පැරණි මහා තෙරවරු මේ ගාථාව මේ අයුරින් දේශනා කළා කියලා ගාථාවක් සඳහන් කරනවා. වස කණුව ගාව ඉඳ ගැනීම උපචාර මට්ටම. වස කණුව ගාව නිදා ගැනීම අර්පණා මට්ටම. ඒ කියන්නේ ධ්‍යාන මට්ටම. ඊළඟට පැරණි තෙරවරු මේ කාරණාව පැහැදිලි කරන්න දේශනා කළා ගාථාවක්. ඒ ගාථාව මෙතන සඳහන් කරනවා. යතා තම්බෝ නිබන්දෙය්‍ය වච්ඡං ධම්මං නරෝයිද වච්ඡං ධමං නරෝයිද බන්දෙය්‍යං වා සකං චිත්තං සතියාරම්මනේ දල්හං. මේ පැරණි ස්වාමින් වහන්සේලා සඳහන් කරපු ගාථාවක්. මෙතන සඳහන් කරනවා රහතන් වහන්සේලා ප්‍රකාශ කරලා තියෙන මේ කණුවක විශේෂයෙන් ගැට ගහපු දමනය කළ යුතු වස්සෙක් ඉන්නව නම් කණුවක විශේෂයෙන් ගැට ගහපු දමනය කළ යුතු වස්සෙක් ඉන්නව නම් ඔහු බඳින විදිහට Tamanගේ හිත බඳින්න කියලා උන්වහන්සේලා සඳහන් කරනවා. මොකෙන්ද හිත බඳින්නේ? සතිය නැමැති රැහැණෙන්. සිහිය නැමැති රැහැණෙන් වස්ස කණුවක බැඳා වගේ Tamanගේ හිත බඳින්න කියලා පැරණි රහතන් වහන්සේලා තමයි මේ ගාථාව සඳහන් කරලා තියෙන්නේ. රහතන් වහන්සේලා මේ වගේ උපදෙස් දීලා තියෙන්නේ අපිට මේ කාරණාව තවත් ආධුනිකයන්ට පහසු කරගන්න. ඒ උපදේශවල සඳහන් කරපු තැන් ඒ උපදේශ සඳහන් කරපු තැන් මේ ත්‍රිපිටකයේ බොහොම නැත්නම් මේ භාවනා මාර්ගයේ බොහොම හොයාගන්න පුළුවන්. ඒ තැන් තමයි මේ තියෙන්නේ. මේ ගාථාව ඒ තැන් වල එක තැනක්. මෙසේ මේ සේනාසනයක් භාවනාවට යෝග්‍ය වේ යුතුයි. පිළිතුරු භාවනාවට නුසුදුසු විහාර 18ක් සුදුසු සේනාසනයක් සකස් කරගන්න කියලා සඳහන් කරන අතර නුසුදුසු විහාර 18ක් පිළිබඳව අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. ගොඩාක් මල් වල වෙවිලා තියෙන තැන්. ගොඩාක් ඵලබර ගස් හැදිලා තියෙන තැන්. එතකොට සත්තු සිව්පාවන්ගෙන් බාධායි. මල් අහර මෙහි තිබිලා ඊටාම අලංකාර වෙලා තියෙනකොට මිනිස්සු එනවා බලන්න යන්න. මිනිස්සු බලන්න ආපුවාමත් හරිය කරදරයි කෑකෝ ගහනවා සද්ද බද්ද හැම වෙලාවෙම මිනිස්සු වුණ ගැහෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වාගේ කාරණා එහෙම විහාර මේ භාවනාවට හරිය බාධායි. ඒ නිසා සඳහන් කරලා තියෙනවා ඒවා නුසුදුසු තැන්. භාවනාවට නුසුදුසුයි. එහෙම ස්ථාන 18ක් විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. අපි කලින් දේශනාවෙත් කරලා තියෙනවා. විසුද්ධි මාර්ගයක් දැන් බොහෝ දෙනා ළඟ ඇති. විසුද්ධි මාර්ගයේ තියෙනවා මේ ස්ථාන 18 පිළිබඳව. එතකොට මේ කර්මස්ථානයේ
සියලු කර්මස්ථානයන් අතර මුදුන් මල් කඩයි කියලා සඳහන් කරනවා. ඒ මොන කර්මස්ථානයේද? සතිපට්ඨාන කර්මස්ථානයේ ආනාපාන සති කර්මස්ථානයේ සියලු කර්මස්ථාන අතර මුදුන් මල් කඩ වගේ පිහිටලා තියෙනවා. ඒ කාරණාව සඳහන් කරනවා කම්මට්ටානේ පබේදං බුද්ධ භූතං. ඒ කියන්නේ කර්මස්ථානයන් අතර උසස්ම කර්මස්ථානය තමයි මේ ආනාපාන සතිය. එහෙම කියන්නේ ඇයි? ඒ කාරණාව සඳහන් කරනවා සබ්බඤ්ඤු බුද්ධ පච්චේක බුද්ධ බුද්ධ ශාවකානං. සබ්බඤ්ඤු බුද්ධ පච්චේක බුද්ධ බුද්ධ ශාවකානං. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට අනිකුත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට මේ කර්මස්ථානය එතෙන්ට එන්න විශේෂයෙන් උපකාර වුණ කර්මස්ථානයයි. මෙතනදී පින්නතුනි සඳහන් කරනවා ලෞතර බුදුවරු නම් බුද්ධත්වයේ ලබන්නේ ආනාපාන සති කර්මස්ථානයේ. ආනාපාන සති කර්මස්ථානයේ උන්වහන්සේ තෙන්ට වඩනවා. පටන් ගන්නේ බෝධි මූලයේදීම මෛත්‍රී කර්මස්ථානයෙන් කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා. ඉස්සෙල්ලා පටන් ගන්නේ මෛත්‍රී කර්මස්ථානයෙන්. ඊට පස්සේ තමයි ආනාපාන සතියට යන්නේ. පටන් ගන්නේ මෛත්‍රී කර්මස්ථානයෙන් අවසන් කරන්නේ ආනාපාන සති කර්මස්ථානයෙන්. ඇතැම් පසේ බුදුරජාණන් වහන්සේලා ආනාපාන සතියට තම බුද්ධත්වයේ වෙනුවෙන් වඩන ආනාපාන සතියම තම බුද්ධත්වයේ වෙනුවෙන් වඩනවා කියලා සඳහන් කරනවා ඍජුව. ආනාපාන සතියෙම වඩනවා බුද්ධත්වයේ වෙනුවෙන්. සමහර රහතන් වහන්සේලා තම අරහත්ත්වයේ වෙනුවෙන් ආනාපාන සති කර්මස්ථානයේ කෙලිම ඍජුවම වඩනවා කියලා සඳහන් කරනවා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ මුලින්ම එළඹෙන්නේ මෛත්‍රී කර්මස්ථානයේට, එළවෙනවා මෛත්‍රී කර්මස්ථානයෙන්, අවසන් කරනවා ආනාපාන සතියෙන්. එහෙනම් සබ්බඤ්ඤු බුද්ධ, පච්චේක බුද්ධ සහ බුද්ධ ශාවකානන් කියන දෙපිරිසෙන් වෙන් වෙනවා මේ කාරණාව. පසේ බුදුරජාණන් වහන්සේත් ඇතම් රහතන් වහන්සේලා කෙලින්ම ආනාපාන සතියෙම ඒ අරිහත්ත්වයට පසේ බුද්ධත්වයට යනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ මෛත්‍රී කමඨහණෙන් පස්සේ ආනාපාන සතියට යනවා. ඊළඟට සඳහන් කරනවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගෙන් අරහත්ත්වයේ සඳහා ආනාපාන සතිය හේතු වෙලා තියෙනවා කියලා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අරහත්ත්වයේ සඳහා ආනාපාන සතියෙම හේතු වෙලා තියෙනවා. සියලු සර්වඥයන් වහන්සේලාගේ අරමුණු මස්තක ප්‍රාප්ත වෙන්නේ ආනාපාන සතිය නිසා. ඒ කර්මස්ථානයන්ගේ බුදුන් මල්කඩ බවට පත් වෙනවා. සියලු සර්වඥයන් වහන්සේලාගේ උතුම් අරමුණ මුදුන්පත් කරවන්නේ මේ ආනාපාන සතියම තමයි. ඒ නිසා මේක සියලු භාවනාවන් අතර මුදුන් මල්කඩ බවට පත් වෙනවා. ස්ත්‍රී පුරුෂයන් ඇතුන් අශ්වයන් ආදීන්ගේ ශබ්ද වලින් බහුල වූ ග්‍රාමාන්තේ වඩන්න බෑ කියලා කියනවා. ස්ත්‍රීන්ගේ පුරුෂයන්ගේ ඇත්තු අශ්වයෝ සත්තු සිව්පාවෝ ඒ අයගෙන් බහුල ග්‍රාමාන්ත ප්‍රදේශවල මේ භාවනාව වඩන්න ටිකක් අපහසුයි කියලා සඳහන් කරනවා. ගමේවත් නගරේවත් කරන්න බැරි නිසා මේ ග්‍රාමාන්තයේ අත්හරින්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක හරියටම ප්‍රගුණ කරන්න නම් අත්හරින්න කියනවා. එහෙම අත්හැරීමක් නැතුව පහසු නැහැ. බැහැ කියලා නැහැ. පහසු නැහැ කියලායි සඳහන් කරලා තියෙන්නේ. ගමේ නගරේ භාවනා කරන්න බෑ නෙමෙයි. පහසු නැහැ. අර තරම් ඉක්මනට ගමන යන්න බැරි නිසායි අත්හරින්න කියලා සඳහන් කරලා තියෙන්නේ. ප්‍රථම ධානයේට ඇති ප්‍රධාන බාධාව හේතුවත් සඳහන් කරනවා. මේ ප්‍රථම ධානයේදී තියෙන ප්‍රධාන බාධාව තමයි මේ ශබ්දය කියලා සඳහන් කරනවා. ශබ්දපද ඇහෙන එක ප්‍රථම ධානයේ තියෙන ලොකු බාධාවක්. ඒ නිසා ශබ්ද කණ්ඨකයි ප්‍රථම ධානයේ ශබ්දය බාධා කරයි කියලා සඳහන් කරනවා. ඒ වගේම ධානයෙන් ධානයට බාධාවක්
දේශනා කරලා තියෙනවා. ධානයෙන් ධානයටත් බාධාවල් එනවා. නම් ප්‍රථම ධානයේට ශබ්දේ බාධාවක්. දෙවන ධානයේට බාධා කරන්නේ විතක්ක ਵਿਚාරය. දෙවන ධානයේට බාධා කරනවා. මොකද ප්‍රථම ධානයේ අංග බාධාවක් වෙනවා. දෙවන ධානයේට සමවදින්න. ප්‍රථම ධානයේ තියෙන දුර්වලකම් නැත්නම් ඒ අංග දෙවන ධානයේට සමවදිනකොට බාධාවක් බවට පත් වෙන නිසා ප්‍රථම ධානයේට හරියටම සමවැදිලා තියෙන්න ඕනේ. දෙවන ධානයේටත් කරදරයක් නැතුව තා පහසුවෙන් සමවදින්න. දෙවන ධානයේ තියෙන ප්‍රීතිය තෙවන ධානයේට බාධාවක් වෙනවා. එතකොට දෙවන ධානයේට සමවැදුනහම විශාල ප්‍රීතියක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මාගන්ධී බමුණට මාගන්ධී සූත්‍රයේම පැහැදිලි කරනවානේ. පංචකාමයේ අතහැරලා ගියපු මට විවේකයෙන් උපන් ප්‍රථම ධානය සෝය හම්බ වුණා. එතකොට එතනත් සඳහන් කරලා තියෙන විවේකයෙන් උපන් ප්‍රථම ධානය සෝය කියලා කියන්නේ සද්දබද්ද වලින් තොර පරිසරයකින් මට විවේකයෙන් උපන් ධානය සෝය හම්බ වුණා. බ්‍රාහ්මණය ප්‍රථම ධානය සෝය දිව්‍ය ලෝක සෝයට වඩා උතුම් කියලා සඳහන් කරනවා. එහෙනම් ඒක පංචකාමයට වඩා ඊටාම උතුම්. අපේ තියෙන පංචකාමයට වඩා දිව්‍ය ලෝකේ තියෙන පංචකාමය ගැන අපිට හිතා ගන්නවත් බෑ. ඒකෝට මෙතන සඳහන් කරනවා ප්‍රථම ධානය සෝය පංචකාම සෝයට වඩා උතුම් කියලා. ප්‍රථම ධානය සෝය දිව්‍ය ලෝක සෝයට වඩා උතුම් කියලා. පංචකාම සෝයට නෙවෙයි දිව්‍ය ලෝක සෝයට වඩා උතුම් කියලා. එහෙනම් අපේ පංචකාම සෝයට වඩා දෙවියන්ගේ පංචකාම සෝය උතුම්. ප්‍රථම ධානය සෝය ඊටත් වඩා උතුම්. එතකොට පුදුමාකාර සතුටක් එතන තියෙනවා. මෙතන සඳහන් කරනවා දෙවන ධානයේ තියෙන ප්‍රීතිය. එහෙනම් ප්‍රථම ධානයේ ඒ තරම් උතුම් නම් දෙවන ධානයේ කොයිතරම් ප්‍රීතියක් ඇද්ද? හැබැයි මෙතන සඳහන් කරනවා තුන්වෙනි ධානයට යනකොට දෙවන ධානයේ තියෙන ප්‍රීතිය තෙවන ධානයට බාධා කරනවා කියලා. ඒ ප්‍රීතිය තුන්වෙනි ධානයට බාධාවක් බවට පත් වෙනවා. එහෙනම් ප්‍රථම ධානයේ තියෙන අංග දෙවන ධානයට බලපෑම් කරනවා. දෙවන ධානයේ තියෙන අංග තෙවන ධානයට බලපෑම් කරනවා. අන්න ඒ වගේ මිනිසුන් රහිත ගම් නොවන ප්‍රදේශයේ පහසුයි. මිනිසුන් රහිත ගමක් නොවන ප්‍රදේශයේ භාවනාවට ඊටාම පහසුයි කියලා සඳහන් කරනවා. යෝගාවචරයේකට කර්මස්ථානය හාත්පසින් ග්‍රහණය කරගන්න ඒක ඊටාම වටිනවා. ඒක කර්මස්ථානය හරියටම ග්‍රහණය කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ආනාපාන චතුර්ථ ධානය ලබාගෙන එය පාදක කරගෙන සංස්කාරයන් විනාශ කරලා චතුර්ථ ධානයේදී සියලුම සංස්කාරයන් විනාශ කරලා අග්‍රඵලය වූ අරහත්ත්වයටපත් වෙනවා. එහෙනම් චතුර්ථ ධානයේට සමවැදෙන පුජ්‍යලයා අරිහත්ත්වේ කරා ළඟා වෙනවා. සියලුම සංස්කාර එතනදී ඉවර කරලා දානවා. ඒකනේ ප්‍රීතියක් බාධාවක් වෙනවා කියලා කිව්වේ තුන්වෙනි ධානයේට. ඒ සියලුම සංස්කාර නැති කරලා උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා චතුර්ථ ධානයේදී. අග්‍රඵලය වූ අරහත්ත්වයටපත් වෙනවා. එහෙමපත් වෙන්න චතුර්ථ ධානයේදී පුළුවන් කියලා නැවත සඳහන් කරනවා. පින්නතුනේ මෙහෙම සඳහන් කරාම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපූර්වට gedara ඉඳලා ආනාපාන සතිය එහෙමනම් වඩන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට අර සඳහන් කරපු බාධා ටික එළමෙන නිසා හරියට සම්පූර්ණ කරගන්න බැරුව යන්න පුළුවන්. විවේකී නිදහස් පරිසරයක් ඒකට හරිය වටිනවා. මුල් කාලේ සමහරලාට අපිට එහෙම යොදා ගන්න පුළුවන් නිහඬ නිදහස් පරිසරයක් හදාගෙන. නමුත් ඉතින් මේ ගමන වේගවත් කරන්න නම් අවශ්‍ය පරිසරයයි ඒ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ කියලා තියෙන රහතන් වහන්සේ නැත්නම් රහත් වෙන්න අවශ්‍ය පිළිවෙල. ඒකයි අපි මුලින් සඳහන් කළේ. මෙතන මේ සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් භාවනාවක් කරන පිළිවෙල නෙමෙයි රහත් වෙන්න අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය පිළිවෙල තමයි මේ කියාගෙන යන්නේ රහතන් වහන්සේ නමක් වෙන්න අවශ්‍ය පිළිවෙල. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ වෙන එකක්වත් වෙනුවෙන් භාවනා කරන්න. සෝවාන් වෙන්න, සකදාගාමි වෙන්න, අනාගාමි වෙන්න භාවනා කරන්න කියලා
කියන්නේ නැහැ. කියන්නෙම රහත් වෙන්න භාවනා කරන්නයි. අරමුණ රහත් බව. එහෙම වෑයම් කළොත් සෝවාන් ඵලයේවත් ලැබෙනවා රහත් බවට වෑයම් කළොත්. සෝවාන් වෙන්න විතරක් වෑයම් කරනවා කියලා කියන්නේ තාම තෘෂ්ණාව ඉතුරු තියෙනවා. අපි දන්නේම නැහැ සිවුම් යටිහිත මොකද සඳහන් කරනවානේ සෝවාන් වෙච්ච කෙනා ආත්ම හතක්වත් ජීවත් වෙනවා කියලා. එහෙනම් යටිහිත තවත් තියෙනවා පංචකාම ලෝකයේ ආත්ම හතක්වත් ජීවත් වීමේ අරමුණ සතර අපායෙන් මිදිලා ආත්ම හතක්වත් ජීවත් වෙනවා කියන තෘෂ්ණා සහගත හිත යට තියෙනවා. එහෙම වුණොත් හරි අමාරුයි එතෙන්ටවත් එන්න. වෑයම් කරන්නෙම රහත් වෙන්න. එතකොට සෝවාන් මාර්ගයේ හරි ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒකමයි දේශනා කරලා තියෙන්නේ. එම නිසාම මේ අරඤ්‍ය ගතෝවා, රුක්ඛ මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා මේ ආදි වශයෙන් හරියට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ වාස්තු විද්‍යා ආචාර්යවරයෙක් වගේ කියලා මෙතන උදාහරණයකින් පහදනවා. වාස්තු විද්‍යා ආචාර්යවරයෙක් වගේ මේ භාවනා කරන අරඤ්‍ය රුක්ඛ මූල සේනාසන පිළිබඳව භාග්‍යතුන් වහන්සේ හරියටම ඒ කෙනාට ගැළපෙන තැන ගැළපෙන විදිහ කාරණාව සඳහන් කරලා තියෙනවා. වාස්තු විද්‍යාව දන්න පුද්ගලයෙක් නගරයක නගර භූමිය සඳහන් කරනවා. නගර භූමිය දැකලා එයා මනාකොටම පරීක්ෂා කරලා මෙන්න මේ තැන මේ දේවල් පිහිටවිය යුතුයි කියලා නිර්දේශ කරනවා. වාස්තු විද්‍යාව දන්න නගර සැලසුම් කරන කෙනෙක් ඉස්සල්ලාම බලන්නේ භූමිය දිහා. භූමියේ තියෙන උස් පහත්කම් වතුර එකතු වෙන තැන් මඩ පිරීලා තියෙන තැන් කඳු ගැට මේ සියලුම දිහා මෙයා හොඳ අවධානයෙන් බලනවා. බලලා දැන් නගර සැලැස්මත් එයාගේ අතේ තියෙන මේ නගරේ මෙහෙමයි සැලසුම් වෙන්නේ. එහෙනම් එයා මේ භූමියට අනුව මේ නගරේ දිහා බලලා ඒක හරියටම සැලසුම් කරනවා. ඒ වාස්තු විද්‍යාව පිළිබඳව හොඳට දන්න කෙනෙක්. එහෙම නිර්දේශ කරලා ඊටා පහසුවෙන්ම නගරේ නිර්මාණය කරලා ඉවර වුණාම රජ කුලයෙන් මහත් වූ සත්කාර සම්මාන ඔහුට ලැබෙනවා. එහෙම නගරේ සැලසුම් කරලා දුන්නාම රජුරුවන්ගෙන් ඔහුට හරියට සත්කාර සම්මාන ලැබෙනවා, තාන්න මාන්න ලැබෙනවා. හරියටම මේක සැලසුම් වෙලා දැන් තියෙන පිළිවෙල. නගරේ හොඳට ඉඩකඩ ඇතුව පිළිවෙලයි. නිසා රජුරුවන්ගෙන් හරියට සම්මාන ලැබෙනවා. මොකද එහෙම ලැබෙන්නේ කියලා සඳහන් කරනවා. ඊතරම්ම අපූර්වට නගරය සැලසුම් වෙලයි තියෙන්නේ. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ යෝගාවචරයන්ට අනුරූප වූ සේනාසන විශේෂයෙන් පරීක්ෂා කරලා මෙන්න මේ කර්මස්ථානයේහි විශේෂයෙන් යෙදිය යුතුයි කියලා නිර්දේශ කරනවා. යෝගාවචරයන්ට අවශ්‍ය සේනාසන භාග්‍යතුන් වහන්සේ පිළියෙල කරලා මෙන්න මේ කර්මස්ථානයේහි මේ සේනාසනවල මේ පුජ්‍යලයා යෙදිය යුතුයි කියලා හරියටම පැහැදිලි කරලා දීලා තියෙනවා. අපූර්වට සැලසුම් කරලා තියෙනවා ඒ පුජ්‍යලයාගේ ස්වභාවයට අනුව. එහෙම නිර්දේශ කරලා සඳහන් කරනවා ඒ කර්මස්ථානයේ ඔස්සේ ඉදිරියට ගමන් කරන යෝග්‍යයා ක්‍රමෙන් අරහත්ත්වයටපත් වෙලා සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා මේ දේශනා කරපු මාර්ගයේ ඔස්සේ ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරපු යෝගාවචරයා අරිහත්ත්වයටපත් වෙනවා. ඔහු ප්‍රකාශ කරන ප්‍රීති වාක්‍ය තමයි සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාන්තේම්ම සම්මා සම්බුද්ධයි කියලා විශේෂ ප්‍රශංසාවක් කරනවා. මොකද මට මේ සංසාරයෙන් මිදෙන්න ඕනේ ක්‍රමය මම මිදෙන ගැලවෙන පිළිවෙල උන්වහන්සේ විතරයි දන්නේ. මම දන්නේ මම තනියම මේකෙන් ගැලවෙන්න හැදුවා නම් මට කවදාවත් මේ වැඩේ කරගන්න බැරුව යනවා. නමුත් උන්වහන්සේ මට අපූර්වට පාර පෙන්නවා. ඒ පාරේ ගමන් කරපු මම සංසාර බැඳුන් සියල්ලම ලිහලා දැම්මා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි සියල්ල දන්නා සේකයි. ඒ ඇයි කියලා සඳහන් කරන පින්නතේ මේ වචන අහද්දී ඇතම් කෙනෙකුට මේවා හරිද වැරදිද කියලා සැකමතු වෙන්න පුළුවන්. එහෙම සැකමතු වෙන්න පුළුවන් කියලා
සඳහන් කරනවා අපි ඒ කාරණා මුලින් කතා කළා සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ. ඇයි ඒ සම්මා සම්බුද්ධත්වයේ ගැන සැක පහළ වෙනවා නම් කවදාවත් මේ මාර්ගයේ ඉස්සරහට යන්න බැරි බව. එහෙනම් මේ රහතන් වහන්සේට වැටහෙනවා උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ හින්දායි මට පාර කිව්වේ. එහෙනම් අපිටත් වැටහෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ දේශනා කරලා තියෙන දේවල්, මේ වචන, මේ උදාහරණ, මේ මාර්ග, මේ ස්ථාන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව නම් ඒකමයි හරි. මා යායුත්තේ ඒ පාර දිගේමයි. නිසා මට වරදින්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේගේ උපදේශයත් අනුව ගමන් කළොත් කියන විශ්වාසය අපි හැම කෙනෙක් ළඟම අපූර්වවට තිබිය යුතුයි කියලා එතන සඳහන් කරනවා. අන්න එහෙම කෙනෙකු ක්‍රමානුකූලව මේ භාවනාව වඩලා ඕනෑම කෙනෙකුට අරහතයට එන්න පුළුවන් කියලා පැහැදිලි කරනවා. එහෙම අරහත්ත්වය ලැබූ කෙනෙකුගෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ නියම සත්කාරය ලබන්නේ. තමන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගිහිල්ලා අරිහත්ත්වයට පත්වෙච්ච පුජ්‍යලයට තමයි බුදුරජාණන් වහන්සේට සැබෑ සත්කාරය කළා වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට සැබෑ සත්කාරය ලැබෙන්නේ එහෙම කෙනෙකුගෙන් දේශනා කරපු මග හරියටම ගියා. කොහොමද නගරයක් හොඳින් නිර්මාණය කරාම එම වාස්තු විද්‍යාඥයාට නගරයේ ඉන්න දුප්පත් මිනිසුන්ගෙන් පවා සත්කාර ලැබෙන බව, දුප්පත් මිනිසුන්ගෙන් පවා සත්කාර ලැබෙනවා කියලා නෙමෙයි, මධ්‍යම පාන්තිකයන්ගෙන් සත්කාර ලැබෙනවා කියන එකත් නෙමෙයි මෙතන කියලා තියෙන්නේ. ඒ අයත් සතුටු වෙනවා. මේ නගර සැලසුම් කරපු පුජ්‍යලයට නගරයේ ඉන්න දුප්පත්ම මිනිස්සු සලකන්නේත් නැහැ. මධ්‍යම පන්තිය අය සලකන්නේත් නැහැ. හැබැයි මේ දෙගොල්ලම සතුටුයි ලස්සනට සැලසුම් වෙච්ච මේ නගරය ගැන. එහෙනම් නගරය හොඳට සැලසුම් කරපු නිසා සැලසුම් ශිල්පියාට තෑගි භෝග දෙන්නේ රජුරු. එතකොට රජුරු තෑගි භෝග දෙන්නේ අර මධ්‍යම පන්තියේ දුප්පත් පන්තියේ සියලු දෙනාම වෙනුවෙන් ඉහළින්ම මේක හම්බෙච්චහම සියලු දෙනාම නියෝජනය වුණා වගේ. මොකද ඉහළින්ම හම්බෙන සම්මානෙ පල්ලෙහායට දෙන්න බෑ. එහෙනම් ඒ සියල්ල එකතු කරලා රජුරුවන්ගෙන් සම්මානය හම්බ වෙනවා. එහෙනම් දැන් අපේ හිත නැමැති නගරය කොහොම සැලසුම් කර යුතුද කියන කාරණාව අපිට මනාව කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේනේ. මෙයා මෙහෙම සැලසුම් කරන්න. මෙහෙම තැන්වල පවත්තන්න. මේ විදිහට ඉදිරියට අරන් යන්න. කර්මස්ථානයේදී මේ ඔක්කොම පැහැදිලි කරලා දුන්නා භාග්‍යතුන් වහන්සේ. නම් හරියටම නගරයේ සැලසුම් කරපු නගර සැලසුම් ශිල්පියා වගේ භාග්‍යතුන් වහන්සේ. ඒ නගර සැලසුමට අනුව ඉදිවෙච්ච නගරය තමයි අපි. සව් කෙලස් නැසලා දැම්මා. එhmenan මෙතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට නියම සත්කාරය ලැබෙන්නේ අන්න එහෙම අරහත්ත්වය ලබාපු කෙනාගෙන් කියලා. මොකද එයා තමයි හොඳටම දන්නේ භාග්‍යතුන් වහන්සේ මග දන්නාසේක, ඒ මාර්ගයෙන් මම සසරින් මිදුණසේක. ඒ නිසා එයාට ඇති වෙන ශ්‍රද්ධාව අසීමාන්තිකයි. ඒ නිසා මහරහතන් වහන්සේ නමක් දන්න බුදු ගුණ සාමාන්‍ය කෙනෙක් දන්නේම නැහැ. හරියටම භාග්‍යතුන් වහන්සේ ගැන දන්නේ රහතන් වහන්සේ. ඒකත් ක්‍රමානුකූල වෙන ක්‍රමයක් තියෙනවා. කවුද වැඩියෙන්ම දන්නේ කියලා කතා කරගෙන එනවා. ඉතින් අපිට වඩා සෝවාන් වෙච්ච කෙනෙක් දන්නවා, සකදාගාමි, අනාගාමි, අරිහත් කෙනා ඊටත් වඩා දන්නවා. එහෙනම් ඒ අයගෙන් තමයි බුදුරජාණන් වහන්සේට නියම ගෞරව හම්බ වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා අන් සියලු දෙනාම සතුටු කරවමින් ක්‍රමානුකූලව ගොඩනගලා තියෙන හිත ඇති කරගත් රහතන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේට ඉතා ඉහළ සත්කාරයක් ලැබෙනවා. හරියටම සත්කාර කරන්නේ රජ කුලයේ අය. මොකද ඒ අයට තමයි උපරිම සත්කාරයක් ලැබිලා තියෙන්නේ. එතකොට මෙතන රජ කුලය කියලා කිව්වේ නගර සැලසුම් ශිල්පියාට රජ කුලයේ අය සලකනවා. භාග්‍යතුන් වහන්සේට රහතන් වහන්සේ සලකනවා. එහෙමනම් පින්වතුනි අපිට ශ්‍රද්ධාවක් තියෙනවා නම් පැහැදිලි කරන ඒ කාරණාව ඊට වඩා මහා ශ්‍රද්ධාවක් තියෙන රහතන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේ ගැන අපි හිතනවට වඩා හිතනවා. අපිට ශ්‍රද්ධාවක් නැතුව නෙමෙයි. අපිත් හරි ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදේම කරනවා. අපිට කරන්න පුළුවන් දෙයට වඩා යමක් රහතන් වහන්සේට ඒකාන්තයෙන්ම කරන්න පුළුවන්. ඒ නිසා තමයි
සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ නම් වනසේක කියලා සඳහන් කරලා තියෙනවා. එhmenan පිටතේ මේ කාරණාවල් වලට අනුව එහෙම නැත්නම් මේ කාරණාවල් අපේ සූත්‍රවලත් සඳහන් කරනවා. ඒ කොයි වගේ තැනකද සීවලී කුමාරයාගේ අම්මා තමන්ට ඇති වෙන මරණාසන්න වේදනාව නැති කරගන්නේ මේ වගේ අදහසකින්. කොයි වගේ අදහසකින්ද? සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මේ දරුවා කුසේ මාස 10ක් දරුවෙක් කුසේ තියාගෙන ඉඳලා මොන දුකක් වින්දද 10 මාසයක් 10 මාසයක් වින්ද දුක වාගේද 7 අවුරුද්දක් කුසේ තියාගෙන ඉන්නකොට. එතකොට දැන් මෙයා වැඩිලානේ. හුඟක් වැඩිලා. හුඟක් ලොකුයි. ඉපදිච්ච ගමන්ම ඇවිදිනවා. ඉපදිච්ච ගමන්ම කතා කරනවා. ඒ කියන්නේ 7 අවුරුදු වයසේ ළමෙක් කුසේ ඉන්නේ. ඉතින් මේ අම්මට අවසාන වෙලාවේ මාරාන්තික වේදනාවක් දැනෙන්නේ. නමුත් මේ වේදනාව දුරු කරගන්න මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ සත්‍යයි. උන්වහන්සේ සොයා අවබෝධ කරගත් ධර්ම රත්නේ සත්‍යයි. උන්වහන්සේ ලෝකයට දායාද කළ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නේ සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් මම සුවපත් වෙනවා කියන විශ්වාසයෙන්ම මේ අම්මගාව තියෙනවා. මාරාන්තික වේදනාව ඇති වෙච්ච වෙලාවේ මතක් වුණේ තුනුරුවන්. ඒ අප්‍රමාණ වූ ශ්‍රද්ධාවක් තියෙන නිසා. එහෙනම් පින්නතුනේ අපිටත් එහෙම හිතෙනවද කියලා කල්පනා කරන්න. දැඩි දුකක් වේදනාවක් ඇති වෙනකොට භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ සත්‍යයි කියලා කල්පනා කරලා අපිට එහෙම දුක තුනී කරගන්න හිතෙනවද භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඔස්සේ? එහෙනම් අපි පුදුම ශ්‍රද්ධාවන්තයි. මොකද මේ හැම දුකකටම කරදරයකටම භාග්‍යතුන් වහන්සේ මඟ කියලා තියෙනවා. ඒ ඔස්සේ මට පුළුවන් ද මගේ හිත හදාගන්න කියන කාරණාව අපි හිතන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ භාවනාවට සුදුසු වූ සේනාසනය නිර්දේශ කරලා මහත් වූ සත්කාරයක් ලබනවා. සුදුසු සේනාසනය නිර්දේශ කරලා මහත් වූ සත්කාරයක් ලබනවා. ඒ කියන්නේ හරියටම ඒකෙන් ප්‍රයෝජන ගන්න අය සුදුසු වූ ආකාරයෙන් දේශනා කරන ප්‍රයෝජන ගන්න අය බොහෝම ඉන්නවා. ඒක භාග්‍යතුන් වහන්සේ ලබන සත්කාරයක්. ඒ දැන් ඒ මාර්ගයේ ගිහින රහත් වෙච්ච අයගෙන් භාග්‍යතුන් වහන්සේට සැබෑ සත්කාරය ලැබෙන්නේ. එහෙනම් හරියටම මේ කාරණාවෙන් මගඵල දකින අයගෙන් මහත් වූ සත්කාරයක් උන්වහන්සේට ලැබෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ භික්ෂුව හරියට දිවියෙක් වගේ කියලා. හරියටම මේක මුදුන්පත් කරගන්න හදන භික්ෂුව දිවියෙක් වගේ. ඒ භික්ෂුව දිවියෙක් වගේ කියලා කියන්නේ. ඒ මහා දිවි රජෙක් කැලෑවේ තන ගහණයකට හෝ වන ගහණයකට හෝ පර්වත ගහණයකට ගොස් හැංගිලා තමයි මේ ගොදුර තෝරගන්නේ. ගින් හැංගිලා ඉඳලා තමයි දෙවියා ගොදුර තෝරගන්නේ. එහෙමනම් ග්‍රහණය කරන්නේ හැංගිලා ඉඳලාමයි. ගොදුර අල්ලගන්න හැංගිලාමයි ඉන්නේ. පෙනීලා ඉඳලා කවදාවත් ගොදුර අල්ලන්න බැරුව යනවා. ඒ නිසා දිවි රජෙක් වගේ මඩේ ඉන්න කුළු හරකෙක් ගෝණෙක් මුවෙක් වගේ අය අල්ලන්නේ හැංගිලා ඉඳලාමයි මේ දිවි රජු. ඒ වගේ තමයි මේ කර්මස්ථානයේ යෙදෙන භික්ෂුවද කරන්නේ මේ දිවිය කරන වැඩේ හා සමාන වැඩක් කියලා සඳහන් කරනවා. කර්මස්ථානයේ යෙදෙන භික්ෂුව කරන්නේ මේ දිවිය කරන වැඩේ හා සමාන වැඩක්. මොකද මනාව සිහියෙන් බලාගෙන ඉන්නවා මේ කර්මස්ථානයේ නිමිත්ත. ආනාපාන සති නිමිත්ත පිටට යනවද කියන කාරණාව හොඳට බලාගෙන ඉන්නවා. පිටට යනවනම් අර සති රෙහෙනින් බැඳලා ආයෙත් අල්ල ගන්නවා. දිවිය කරන වැඩේමයි මෙතන කරන්න තියෙන්නේ. සාමාන්‍ය ජනයාගෙන් ඉවත් වෙලා ඉන්සන් සඳහන් කරනවා සාමාන්‍ය ජනයාගෙන් ඉවත් වෙලා සියල්ල තමන්ගේ කර්මස්ථානයේ නැමැති
ගොදුර ග්‍රහණය කරගන්න බලාගෙන ඉන්නවා. සාමාන්‍ය ජනයාගෙන් ඉවත් වෙලා. අරයත් දැන් හැංගිලා ඉන්නේ තමන්ගේ අනික් සත්තු ආශ්‍රය කරන්නේ නැහැ, පවුලේ ආශ්‍රය කරන්නේ නැහැ, තමන්ගේ දූ දරුවෝ ආශ්‍රය කරන්නේ නැහැ. මේ දිව්‍යා අනික් සියලුම සත්තුන්ගෙන් අයින් වෙලා ඉන්නේ. අයින් වෙලා හැංගිලා බලාගෙන ඉන්නේ ගොදුර ගාවට එන්නේ. එහෙනම් මෙතන සඳහන් කරනවා අන්න ඒ වාගේ සාමාන්‍ය ජනයාගෙන් ඉවත් වෙලා ගිහිල්ලා තමන්ගේ ස්ථානයේ නැමැති ගොදුර නැත්නම් කර්මස්ථානයේ නැමැති ගොදුර දැහැ ගැනීමට මොහු මනාව බලාගෙන ඉන්නවා. සාමාන්‍ය ජනයාගෙන් ඉවත් වෙලා කර්මස්ථානයේ කියන ගොදුරයි දැහැ ගන්න බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ හරියටම ආනාපාන සති නිමිත්ත ග්‍රහණය කරගන්න බලාගෙන ඉන්නවා දිවියෙක් වගේ. එහෙම ඒ කර්මස්ථානයේ මනාකොට ග්‍රහණය කරගෙන සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කියන ආර්ය ඵල ලබා ගන්නවා කියලා තියෙන නිසා රහතන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මෙහෙම. කොහොමද? තේනාහු පෝරාණා. එයි මේ තේනාහු පෝරාණා. තේනාහු පෝරාණා කියලා කියන්නේ පුරාණ භික්ෂුන් වහන්සේලා. පෙර භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා. එහෙම කියන්නේ මේ ග්‍රන්ථ රැකගෙන ඉදිරියට ගෙනාපු රහතන් වහන්සේලාට නමක්. තේනාහු පෝරාණා කියලා කියන්නේ අපේ ග්‍රන්ථ රැකගෙන ඉස්සරහට අරගෙන ආපු රහතන් වහන්සේලාට කියන නම. යතහාපි දීපිකෝ නාම නිවිහිත්වා යතාපි දීපිකෝ නාම නිවිහිත්වා ගන්ධති මිගේ තතේ වායං බුද්ධ පුත්තෝ යුත්ත යෝගෝ විපස්සකෝ අරඤ්ඤානං භවිෂිත්වාන ගන්හාති පදමුත්තමං යනුවෙන් සඳහන් කරලා තියෙන්නේ යම්සේ දිවියෙක් සැඟවිලා මුවෙක් අල්ලා ගන්නවද ඒ අයුරින්ම බුද්ධ පුත්‍රයන් යෝගෙහි යෙදුණු විපස්සක වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ භාවනාවේ යෙදුණා වූ විදර්ශනා කරන්නා වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ මහා වනයේට පිවිසලා උතුම් වූ ආර්ය ඵලයන් නෙලා ගනීද උන්වහන්සේ ඒ ඵලයෙන් උපරිම ප්‍රයෝජනය ඒ ක්‍රමයෙන් ඒ ඵලය ලබන්න උපරිම ප්‍රයෝජන හොයනවා. ඒ ක්‍රමය ඔස්සේ ඒ නිසා සඳහන් කරනවා ආර්ය ඵලයන් ගනි කියන එකයි මේ පාලි වාක්‍යයේ තිබ්බ තේරුම. ඒ නිසා තේරස්ස පරක්කම ජව යොග්ග භූමින් තේරස්ස පරක්කම ජව යොග්ග භූමින් අරඤ්‍ය සේනාසනං දස්සෙන්තෝ භගවා අරඤ්‍යගතෝවා ආදිමාහ. ඒ කියන්නේ පරාක්‍රමයට සුදුසු ජව යෝගයට ශක්තිය දීමට සුදුසු භූමිය තමයි මේ අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. ජව යෝගයට සුදුසුයි පරාක්‍රමයට සුදුසුයි. ඒ කියන්නේ පරාක්‍රමයට කියන පරතරයට යෑමට සුදුසුයි අරඤ්‍ය රුක්ක මූල සේනාසන කියන මේ ස්ථාන.